නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධියා. සදා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ චිත්තසංතාන සකස් කරගන්නේ නැතුව අපිට මේ ලෝකය ඇහැ කන නාසය දිව ශරීරය මනසෙන් ලෝකයේ තියෙන දේවල් අරමුණු වෙනකොට ඒ අරමුණු වෙන දේවල් වල තියෙන යථාභූත ස්වභාවය ඇත්ත తত্ত্বය ලක්ෂණයක් විදිහට වැටහෙන්නේ නැතුව අපිට කෙලෙස් වලින් අත මිදෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට මගේ సంతානයේ චින්තන රටාව, මගේ මානසිකාරය නිවැරදි මානසිකාරයක් බවට පත් කරගන්න අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඒක තමයි ප්‍රායෝගික తত্ত্বය. ඒකින්ද අපි අපේ ජීවිතයට ඉතා ප්‍රායෝගිකව මේ ධර්මයන් එකතු කරගන්න ඕනේ. ඒ එකතු කර ගැනීම සඳහා තමයි මේ නිවන් මඟ ධර්ම දේශනා මාලාව සංවිධානය වෙන්නේ. ධර්ම කරුණු එකතු කරගන්නවා වගේම ඊට වැඩි අවධානයක් අපි මොකද්ද ප්‍රායෝගිකව කළ යුත්තේ කියන එක හැමදාම සාකච්ඡා කළ යුතු බව අවධාරණය කරනවා. ඉතින් මොකද නැත්තම් අපි හැමදාම බණ අහා විතරක් ඉඳි. බණ අහන වෙලාවට හරි සහනයක් ඇති වෙනවා. ඇත්ත තමයි කිව්වේ කියලා හිතෙනවා. නමුත් අපේ හිත ශ්‍රවණය කරන ධර්මයෙන් විතරක් මෙල්ල කරන්න පුළුවන් කමක් නැති බව අපි හිතාම හොඳට කවුරුත් ඉතින් හිතාම හොඳට දන්නවා. ඇත්ත කතා කරගන්න එක තමයි වටින්නේ. නේද? බණ අහලා විතරක් මෙල්ලද? බණ අහලා විතරක් මෙල්ල කරන්න බෑ. ඒකට පුහුණු වැඩපිළිවෙලක් තියෙනවා. හිත පුරුදු කරන්න ඕනේ. ඒක හරිය අමාරු කාර්යයක් වෙලා තියෙන්නේ. ඒ මොකද වෙන දෙයක් අපි හිත භාවිතා කරලා පුරුදු කරනවා නම් ඒ වෙන දේ ගැන අපිට හිතෙන් වටහා ගන්න පුළුවන්. නමුත් හිතේ තියෙන ප්‍රශ්නේ තමයි හිත මුලාවටපත් වුනහම අපිටම අපේ වැරද්ද වටහා ගන්න බැරි තත්ත්වෙට ඇත්ත වැහිලා යනවා. අපේ හිතම අපි භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සත්‍ය අවබෝධ කරගන්න අපේ සිත. නමුත් ඒකම අන්ධකාරයෙන් වෙලා යනවා. භාවිතා කරන දේම විනාශ වෙලා යනවා. ඒක හරි භයානක තත්ත්වයක්. මොකද එක හිතක් පාවිච්චි කරලා තව හිතක් මේ මෙල්ල කරන්න තිබ්බනා නම් ඔන්න හරි. හරියට අර යහපත් ගතිගුණ තියෙන කෙනෙකුට වෙන කෙනෙක්ව මෙල්ල කරගන්න ලේසිනේ. නේද? හොඳ කෙනෙක් නරක කෙනෙක් හොඳ කෙනෙක්ගේ අසුරකට දාපුවම හොඳ කෙනා හැම වෙලේම අරයට මේ උපදෙස් දෙනවා නම් එයාව මෙල්ල කරගන්න ලේසි. නමුත් දැන් මේ හිතෙන්ම මේ හිත මෙල්ල කරන්නයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට එතන ලොකු ප්‍රශ්නයක් තියෙන බව කාටවත් පේන්න ඕනේ. ඒකයි බුද්ධ ශාසනයෙහි කල්යාණ මිත්‍ර සේවනය කියන එක මහා ඉහළ තැනක බුදුරජාණන් වහන්සේ තියලා තියෙන්නේ. මේ එහෙම නැත්නම් ත්‍රිපිටකය නේද? නැත්නම් වෙනත් පොත්පත් ඒවා තියන්න තිබුණානේ නේද? බුද්ධ ශාසනය රඳා පැවතිලා තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත කියලා දේශනා කරේ ඒකයි. කොහොම නමුත් අපි මේ ආසන්න ධර්ම දේශනා කීපයේදී අනාත්ම සංඥාව ගැන සාකච්ඡා කරා. අද අපි තව චුට්ටක් එහාට අපේ සංකල්ප කොහොමද නාම රූප පරම්පරාවෙහි අනාත්ම සංඥාව දකිනකොට අපි තුලින් තේරුම් ගන්නකොට අපේ සංකල්ප කොච්චර වෙනස් වෙන්න ඕනද කියන එක පිළිබඳව පුංචි අවබෝධයක් ඇති කරගන්න උත්සාහයක් ගමු. මෙවැනි සංකල්පනා වර්ධනය කරගන්න දවස් කීපයක් මේවා පිළිබඳව සාකච්ඡා කරා කියලා අපිට වැඩියක් වෙන්නේ නැහැ. හැම පැත්තක්ම සාකච්ඡා කළ යුතු වෙනවා. ඒ වගේම ඉදිරියේදී දැනට සාකච්ඡා කරපු ආනාපාන සති භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව ආදී දැන් මේ අනාත්ම සංඥාව වගේ දේවල් වල ප්‍රායෝගිකව කරගෙන යනකොට ඇතිවන ගැටලු සාකච්ඡා කරන්නත් බලාපොරොත්තු වෙනවා. මේ ධර්ම දේශනා මාලාවේ දැනට මම හිතනවා බොහෝ ඇත්තෝ පුහුණු කරගෙන යනවා ඇති කියලා. හොඳයි. අපි මෙන්න මෙහෙම කාරණාවක් කතා කරමු. මට ඕන වෙලා තියෙනවා කවුරු හරි කෙනෙක්ව මං කැමති තා කැමති මිත්‍රයෙක්ව මට අවශ්‍ය වෙන වෙලාවට මගේ ළඟට ගෙන ගන්න.
හරිද? ඒ මොකද ඉතින් මිත්‍රයෙක් හම්බුනම සතුටක් තියෙනවනේ අපිට. ඒ සතුට ඇති කර ගැනීම සඳහා මට අවශ්‍ය වෙන වෙලාවක මම යාට කියලා කියනවා හරි මම එන්න කියනකොටම ඔයා එනවද කියලා. හරිද? ඉතින් මිත්‍රයෙක් නම් මට ඕන හැටියට පාලනය කරගන්න පුළුවන් නම් එයා කියන්න ඕන හරි මම කියන වෙලාවට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ කියන වෙලාවට එන්නම් කියලා. දැන් එයා මට හරි අමුතු උත්තරයක් දෙනවා මේ වෙලාවේ. අපි එහෙම කිව්වා කියන්නකො කාට හරි. එයා කියනවා හරි මම එන්නම්. හැබැයි මම එන්නේ අන්න අහවලා මගේ ළඟට આવොත් විතරයි කියලා. හරි දැන් මට එයා දෙනවා කොන්දේසියක්. එතකොට මට භාගයට භාගයක් මගේ බලාපොරොත්තු කැඩෙනවා. ඒක දැනගන්නකොටම. නේද? හරි. ඊට පස්සේ මම යනවා ඔය කියන අහවලා හොයාගෙන. හරිද? ගිහලා කියනවා ඔයාට පුළුවන්ද මම කියනකොටම අරයා ළඟට යන්න. එතකොට එයා මයි ළඟට එනවා කියලා. එතකොට එයා මට කියනවා හරි මම එන්නම්. එයා ඊටත් වැඩි අමුතු කොන්දේසියක් දෙනවා මට. එයා කියනවා මම එන්නේ අහවල් 3 දෙනාම එකතු වෙලා මගේ ළඟට ආවොත් කියලා වෙන 3 දෙනෙක් ගැන කියනවා. ඒ පාර 3 දෙනෙක් ගැන කියනවා. හරි? දැන් මට මොකද වෙන්නේ? මගේ බලාපොරොත්තු ඒක දැනගන්නකොට මගේ බලාපොරොත්තු මොකද වෙන්නේ? ගොඩක් අඩුව දැන් ඉතින් අර 3 දෙනෙක් එකතු කරගෙන ඉන්න බෑ. දැන් මට ඕන කෙනා ගෙන්න ගන්න. ඊට පස්සේ මම යනවා මේ 3 දෙනාගෙන් ඉස්සෙල්ලාම එක්කෙනෙක් හොයාගෙන. එයා ඊටත් වැඩිය අමාරු කතාවක් තමයි කියන්නේ. හරි. අනිත් දෙන්නා ආවොත් මට හිතුනොත් එන්න. ඒ කියන්නේ අනිත් දෙන්නා ආවත් එනවා කියන එක කියන්න බෑ. අනිත් දෙන්නා එන්නත් ඕනේ මට හිතෙන්නත් ඕනේ. දැන් මට මොකද වෙන්නේ? අද මට කැමති කෙනා ළඟට ගෙන්නා ගැනීම පිළිබඳ තියෙන සම්භාවිතාව ගොඩාක් අඩු වෙනවා. මට අවශ්‍ය වෙලාවටම අවශ්‍ය මොහොතේදීම මං කැමති කෙනා මගේ ළඟට ගෙන්නා ගන්න තියෙන සම්භාවිතාව ගොඩාක් අඩු වෙලා. ඒ මොකද අර දෙන්නා එන්නත් ඕනේ. ඒ දෙන්නම එකතු වෙලා එන්නත් ඕනේ. ඒ වගේම මෙයාට හිතෙන්නත් ඕනේ. හරිද? ඊට පස්සේ මොනව කරන්නද කියලා මං කෝකටත් කවන්නේ කියලා අනිත් දෙන්න හම්බෙන්න යනවා. එතකොට එක්කෙනෙක් මට කියනවා හරි මං එන්නම්. හැබැයි මං එන්නේ මට හිතෙන වෙලාවට. අනිත් එක්කෙනත් එක්ක සාකච්ඡා කරගෙන එන කතාවක් මගේ නෑ. මං එන්නේ මට හිතෙන වෙලාවට. ඊට පස්සේ මං අනිත් එක්කෙනා හම්බෙන්න යනවා. එයා කියනවා මං එන්නෙත් මට හිතෙන වෙලාවට කියලා. දැන් මං කැමති කෙනා මගේ ළඟට ගෙන්වා ගැනීම කියන එක අහම්බයක්ද නැද්ද? මේ බලන්න. යටින් ඉන්නවර අන්තිමට කතා කරපු දෙන්න. හරිද? ඒ දෙන්න එන්නේ මෙයාට හිතිච්ච වෙලාවට මෙයා එන්නේ, මෙයාට හිතිච්ච වෙලාවට මෙයා එන්නේ. එතකොට මෙයා එන වෙලාවයි සම්පාත වෙන්න ඕනේ. කලාතුරකින් එහෙම වෙනවා. ඒ දෙන්න ආපුවම ඔන්න දැන් තුන්වෙනි එක්කෙනා ළඟට ඒ දෙන්න ආවනේ. ඒ ආපුවම තුන්වෙනියාට හිතෙන්න ඕනේ. දැන් දෙන්නම එන්නත් ඕනේ. එතකොට මේ දෙන්න එන්නත් ඕනේ තුන්වෙනියට හිතෙන්නත් ඕනේ. හරි? ඊට පස්සේ තුන් දෙනා එකතු වෙලා අතෙන්ට යන්න ඕනේ. එතෙන්ට ගියාම අර අතෙන්ට යනවා, මෙයා මෙතෙන්ට එනවා. හරිද? ඔහොම දෙයක් නම් මගේ ජීවිතේ මට නිකන් මං කැමති විදිහට ගෙවා ගන්න පුළුවන් වෙයිද? හරි. අපි ඔක්කොටම තියෙනවා යම්කිසි ජීවිතේ අරමුණක්. හැමෝටම තියෙන එකම අරමුණ. එහෙම වෙන්නේ කොහොමද? නේද? අපි එක එක්කෙනාට තියෙන එක එක අරමුණු නේ කියලා හිතනවා. ඔව්. කුමන අරමුණු තිබුණත් අන්තිමට හැමෝම බලාපොරොත්තු වෙන්නේ එකම ප්‍රතිඵලය. මොකද්ද ප්‍රතිඵලය? සන්තෝෂය ඇති කර ගැනීම. සන්තෝෂයෙන් ජීවත් වීමද නැද්ද අපි ඔක්කොගේම බලාපොරොත්තුව. නේද? සන්තෝෂය ඇති වෙන්න අපි ඔක්කොම කරන්න හදන්නේ එකම වැඩේ. හරි පුදුමයි. නේද? එහෙම කිව්වහම ඔක්කොම හදන්නේ ත්‍රිසංගත සත්වයෝ පවා සන්තෝෂයෙන් ජීවත් වෙන්නද නැද්ද උත්සාහ කරන්නේ. එයාලා දුක් ඇති වෙන්නේ අපි දුක් ඇති වෙනවට කැමති නැහැ. නේද? අපි කැමති නැහැ කවුරු හරි මූණෙන් ළඟ ඉන්නවට කැමතිද? නැහැ. නේද? රවණවට කැමතිද? පරුස වචන කියනවට කැමතිද? නැහැ. තිරිසන් සත්තුත් කැමතිද? නේද? පොල්ලක් කරන් පන්නනවට කැමති නැහැ. හයියෙන් කතා කරනවට කැමති නැහැ. එයාලත් කැමති ආදරෙන් කතා කරනවට. එතකොට කැමති කෑම මිසක් අකමැති කෑම කන්න කැමතිද? ප්‍රියන් හා මිසක් අප්‍රියන් හා එක් වෙලා ඉන්න කැමතිද? එහෙනම් මේ වගේ ප්‍රශ්න වගේ දෙන අපි ඔක්කොම හදන්නේ සතුටෙන් ඉන්න. මේ සතුට ඇති වෙන්නේ කොහොමද කියලා බැලුවොත් ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වලින් සැප වේදනා ඇති වෙන්න ඕනේ. එහෙනම් අපි ඔක්කොගේම බලාපොරොත්තුව සැප වේදනා ඇති කර ගැනීමයි. හරිද? නේද? කවුරුත් කැමතිද දුක් වේදනා වලට? මාත්‍රයක්වත් කැමති නැහැ. එහෙනම් කාගෙත් ඔක්කොම ත්‍රිසංගත සත්‍යයෙන්ගේ ඉඳලා අපි ඔක්කොගේම එකම බලාපොරොත්තුව ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ඉන්ද්‍රියන් වලින්
ඒ ඉන්ද්‍රියන් තුලින් සැප වේදනා උපදවා ගැනීම ඉන්න හැම වෙලේම අම්මව දකින්න ඕනේ කියලා කියන්නේ මොකද්ද? අම්මව දකිනකොට මට සැප වේදනාවක් ඇති වෙනවා නේද? රස කෑමක් කන්න ඕනේ කියන්නේ මොකද්ද? ඔක හොඳට හොයාගත්ත හැකි විවාහ මංගල්‍ය උත්සවයක් ගැන කල්පනා කරනකොට නේද? එතන මොනවද තියෙන්නේ කියලා බලන්න වටේ පිටේ ඔක්කොම එන අයට සරසලා. ඒ මොකද? ඇහැට දකින්නකොටම ඒ අයගේ ඒ ශරීරවල සැප වේදනා හැදෙන්න. හරිද? ලස්සන දේවල් දකින්න. ඊළඟට අර සංගීත කණ්ඩායමක් ගෙනලා කොනක ඉඳන් එහා කොනක ඉඳන් නේද? ටක්ක ටොක්ක ගාලා ගහන්න පටන් අරන්. ඇයි ඒ? කන් වලට සැප වේදනා ඇති කරවන්න නේද? ඇයි අපි දන්නවා මෙයාලා ශරීර වර්ගයක් උස්සන් එන්නේ. හරිද? නේද? අපේ විවාහ මංගල්‍යයට එන්නේ ශරීර වර්ගයක් උස්සන්. ඒ ශරීරවල මෙන්න මේ වැඩ තිබුණොත් සැප වේදනා උපදිනවා. එතකොට එයාලට සතුට ඇති වෙනවා. නේද? ඊළඟට නේද? ආවට කිසිම ගඳක් එන්නේ නැති වෙන්න නේද? අර මේ හැම තැනම සුවඳ වර්ග ඉහලා. ඇයි ඒ? එනකොටම සැප වේදනා ඇති වෙන්න. අර එන ශරීරයේ හැදෙන දේවල් අපි දන්නවා. ඊළඟට මොකද කරලා තියෙන්නේ? පේන්නම තියලා මොනවද? කෑම හදලා පේන්නම තියලා තියෙන්නේ. ඈත ඉඳන් පේන. ඒකට ඇහැට පේනකොට සැප වේදනා උපදිනවා. දිවටත් ඒවා ලබා දෙන්න. ඊළඟට ශරීර වලට නේද? නටලා, දඟලලා, හැප්පිලා සැප වේදනා ගන්න පුළුවන් විදිහට හදලා. නේද? එතකොට ප්‍රිය අය දැකලා, ප්‍රිය දේවල් හින්දා, ප්‍රිය කතා අහලා නේද මනසට සැප වේදනා. එහෙනම් මේ ශරීරයේ සැප වේදනා උපද්දවන්න අවශ්‍ය කරන බාහිර පරිසරය විවාහ මංගල උත්සවයක හදලාද නැද්ද? ඒ තමයි කට්ටිය එනකොට එහෙනම් ඒක තමයි. ඒ වගේ තමයි මුළු ජීවිතේම එහෙම තමයි අපි ඉන්න උත්සාහ කරන්නේ. කැමති වෙලාවට කැමති ඒවා ගෙන්නා ගන්නයි ලෑස්තිය. එහෙනම් අපි ඔක්කොගේම එකම අරමුණ සැප වේදනා ජීවිතේ ඉගෙන ගන්නයි. දුක් විඳලා මහන්සි වෙලා දියුණු වෙන්න හදන්නේ ඇයි? ළමයි හදලා ළමයින්ව දියුණු කරන්න හදන්නේ ඇයි? දකින්න මාත්‍රේ බව දන්නවා. අපි මේ හම්බෙච්ච බෙරගෙඩියේ නේද මට කැමති වෙලාවට සැප වේදනාව උපදින්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන හේතු ටික ඕනේ. ඉතින් අපි ඔක්කොම මොකද කරන්නේ? ගේට්ටු දාලා, ඉබ්බෝ දාලා, තාප්ප බැඳලා සැප වේදනා හැදෙන වස්තුන් ආරක්ෂා කරන්න වැඩ පිළිවෙල ඔක්කොම හදාගෙන ඉන්නේ. දෙන්නේ නැහැ නේද? වෙන කාටවත් නම් දෙන්න බෑ. දෙන්නේ නැහැ නේද? මට සැප වේදනා හැදෙන වස්තුව කියලා ඒක ආරක්ෂා කරගන්නයි හදන්නේ. ඒක හරි ප්‍රකට කාරණාවක්. හොඳට විමසලා බැලුවොත් තේරෙනවා. හරි. දැන් ඉතින් ඕකනේ පළවෙනි අරමුණ. හරි. සැප වේදනා කියන ඒවා චක්කු සම්පස්සජ, සෝත සම්පස්සජ, ගාන සම්පස්සජ, ජීවයා සම්පස්සජ, කාය සම්පස්සජ, මනෝ සම්පස්සජ කියලා හයකට බෙදෙනවා. ඒක තමයි ඉන්ද්‍රියන් හරහා හැදෙන්නේ. චක්කු සම්පස්සජ සුඛ වේදනාව හැදෙන්නේ ස්පර්ශය කියන්නේ මොකද්ද? ස්පර්ශය කියන්නේ මොකද්ද කියලා අපි චුට්ටක් තේරුම් ගන්න බලමු. දිවුල් ගෙඩියක් ගත්තොත්, බෙලි ගෙඩියක් ගත්තොත්, අඹ ගෙඩියක් ගත්තොත්, පැපොල් ගෙඩියක් ගත්තොත්, පැපොල් රස තියෙන්නේ කොහෙද? පැපොල් රසෙන් අපි හිතමුකෝ සැප වේදනාව උපදිනවනේ. පැපොල් රස තියෙන්නේ කොහෙද? ඉතින් හාඳුනන්නේ පැපොල් වල නේද? එහෙමයි ඉස්සෙල්ලාම අපිට හිතෙන්නේ පැපොල් වල පැපොල් රස තියෙනවා. දිව නැතුව රස හැදෙයිද? එහෙනම් රස තියෙන්නේ කොහෙද? දිවේ. දිවේ නම් රස තියෙන්නේ. දැන් විඳින්නකෝ බලන්න පැපොල් රස. දැන් විඳින්න ඉතින් පැපොල් නැතුව. පැපොල් නැතුව රස විඳීමක් කියලා එකක් නෑ. දැන් කියයි ඕක තියෙන්නේ හිතේ යන්න හරි. හිතේ නම් දිවත් නැතුව පැපොලුත් නැතුව විඳින්න පුළුවන්ද බලන්න. දිවත් නැතුව පැපොලුත් නැතුව පුළුවන්ද විඳින්න? බෑ. සමහර වෙලාවට දිවයි ආහාරයි දෙකම තියෙනවා. රූපවාහිනිය දිහා බලාගෙන එහෙම කණ්ඩ ගියාම රස දැනෙන්නෙම නැතුව ගිලලා ඉවරයි. නේද? එහෙනම් තේරෙනවද? තුනේම එකතුවයි සැප වේදනාව. පැපොල් රසින්දා යම් සැප වේදනාවක් ඇති වෙනවා නම් පැපොලුත් ඕනේ, දිවත් ඕනේ. ඒ දෙක හින්දා ඇති වෙන විඥානයත් ඕනේ. ඔය තුනම එකතු වෙන්නත් ඕනේ. හරිද? දැන් පැපොල් කියන්නේ රූපයයි. දිව කියන්නේ අභ්‍යන්තර ඉන්ද්‍රියයි. හරිද? ඊළඟට සිත කියන්නේ ඔය දෙකට එකතු වෙන එක්කෙනා. නේද? දැන් හරි. රූප කියන ඒවා මේ ලෝකේ අපි ඊයේ කතා කරා බොහෝ වශයෙන්. රූප
මට ඕන විදිහට තියෙන ඒවාද? වෙලාවකට මම පැපල් හොයන් එළවනකොට ඒවා රස නැහැ. නේද? වෙලාවකට කුණු වෙලා. ඒවා මට ඕන හැටියට තියෙන ඒවා නෙවෙයි. මට ඕන හැටියට තියා ගන්න පුළුවන්ද? බෑ. අපි ඒක විමසලා බැලුවොත් තේරෙනවා. ඒවා එක්තරා ඒවාට අදාළ වැඩපිළිවෙලක තියෙන ඒවා. රූප කියන සියල්ල නේද? ආහාර හැදිලා තියෙන රූප ගත්තොත් ඒවා ඒකේ ඉදීමවත් ඒකේ රස තීරණය කිරීමවත් ඒකේ කිසිම දෙයක් මට තීරණය කරන්න බෑ. මට තියෙන්නේ ඉතින් තියෙන විදිහකට ගණ්ඩායි. නේද? හරි. එතකොට මේ දිවේ ස්වභාවය දිව මං ඇති කරගත්තද? නෑ. මම මහා භයානක කතාවක් කියන්නද? මට පැපල් රස දැනලා තියෙනවා. නේද? තව කෙනෙකුට දැනලා තියෙන්නේ ඒ විදිහමයි කියලා අපිට ස්ථිරව කියන්න පුළුවන්. ඔන්න ප්‍රශ්නයක් තියෙනවද නේද? මම පැපල් කාලා මම පැපල් රස කියලා අඳුරගෙන ඉන්නවා. මට කවදාකවත් කියන්න පුළුවන්ද එහා පැත්තේ එක්කෙනාට ඔය රසමයි දැනලා තියෙන්නේ කියලා? බෑ. මම ආදරයක් භුක්ති විඳිනවා. හරිද? දැන් මම ඔකට උදාහරණයක් විදිහට කියන්නේ මට ආදර හැඟීමක් ඇතිවලා මං කාගේ හරි කරට අතක් තියෙනවා. එයා ඒ පැත්තෙන් මගේ කරට අතක් තියෙනවා. මං හිතනවා මට ඇති වෙච්ච හැඟීමම එහා පැත්තට ඇති වෙලා ඇති කියලා. එහෙම හිතනව නේද? හරිද දන්නේ නැහැ. ඒකම කියලා කියන්න කොහොමත්ම පුළුවන්කම නැහැ. නමුත් අපි හිතනවද නැද්ද එහෙමමයි කියලා? අපි කියනවා අහවලා මට වැඩියෙන් ආදරේ, අහවලා අඩුවෙන් ආදරේ කියලා. එයාගේ ක්‍රියාවන් සහ වචන දිහා බලලා තමයි ඉන්නේ. හරිද? ඒක හරිද එතකොට? අන්තිමට වරද්දගෙන පස්සේ කියනවා කොහොමද මං හිතුවේ? නේද? එහෙනම් අන්න ඒ වගේ මේකේ අපිට පැටලිච්ච දැන් බොහෝ තියෙනවා. එහෙනම් දිව කියන එක අනිත් එක මේ බලන්න එකම જાතියේ එකම පැපල් අරගෙන දිවේ ගාගෙන යනවා මං. විනාඩියක් දෙකක් යනකොට මොකද වෙන්නේ? ඉස්සෙල්ලාම රසවර දැවුනට ඊට පස්සේ රසවර දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ දිව ක්‍රියාත්මක වෙන්නේ මට ඕන හැටියටද? මට ඕන හැටියටද එයා වැඩ කරන්නේ? නෑ. නේද? ඒ කියන්නේ මේ තියෙන ජීව ආයතනය කියලා කියන දිවේ තියෙන රස දැනෙන කොටස අඩුම තරමෙන් හරියටම කොතනද තියෙන්නේ කියලාවත් මම දන්නවද? අනේ අපේ මගේ කියලා ගත්ත ශරීරයේ සැප වේදනා බලාපොරොත්තුෙන් ඉන්න මට පැපල් මට ඕන හැටියට තියාගන්නත් බෑ, දිව මට ඕන හැටියට තියාගන්නත් බෑ. හරි. ඔය දෙක හැප්පෙන වෙලාවේ සමහර වෙලාවට මගේ හිත වෙන කොහෙවත්. ආම් බලන්න. ඒ දෙන්නාට කැමති විදිහට තමයි වැඩ. කවුද? දිවයි පැපලුයි. ඒ දෙන්න එකතු වෙන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ හැප්පෙන වෙලාවල් තියෙනවා. ගැටෙන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට සමහර වෙලාවට මම මෙලෝ කල්පනාවක නෑ. නේද? ඒ කියන්නේ මගේ හිත ඔකට යොමු වෙන්නේ නෑ. තුන් දෙනාම එකතු වුණොත් තමයි මට සැප වේදනාව ඇති වෙන්නේ. ආන් තේරෙනවද මම අර ඉස්සෙල්ලා කිව්ව උදාහරණයට සමාන එකක් මේ කියන්නේ. දිව ඒ කියන්නේ දිවයි පැපලුයි දෙක වැඩ කරන්නේ යාලට ඕන හැටියට. ඒ දෙන්නට ඕනෑ විදිහට වැඩ කරන අතරවාරයේ ඔන්න විඥානයත් එක්ක එකතු වෙන වෙලාවල් තියෙනවා. ආන් ඒ තුන් දෙනාම ගේම එකතුවට කියනවා ස්පර්ශය කියලා. හරිද? ඒ ස්පර්ශය ඒ තුනම හේතු කොටගෙන සැප වෙන්නත් පුළුවන්, දුක් වෙන්නත් පුළුවන්. අන්න අර කට්ටිය ඒ කට්ටියට ගැළපෙන විදිහට හැසිරෙන හින්දා තමයි මට මේක තීරණය කරන්න බැරි. එතකොට මගේ බලාපොරොත්තුව සැප වේදනා ඇති කරගන්න එක. වෙලාවක මං පැපල්ම දාගත්තා බලනකොට කුණු රහ එන්නේ. අන්තිමට තූ කියලා එළියට දාන්න වෙලා. හරි. එහෙම නේද? ඒ වගේම තමයි ඇහැයි රූපයයි. මම රූපය මට ඕන හැටියට තියාගන්න, ඒ කියන්නේ මේ පේන රූපය මට ඕන හැටියට තියාගන්න කියලා හිතාගෙන මට සැප වේදනාව උපදින රූපයක් ගෙදරගෙන ආවා. හරිද? උදේම නැගිටලා ගිහින් මම මූණ දිහා බලනකොට රූපේ වෙනස ලේක කොරහක් වගේ කරන් ඉන්නවා. මට ඒක වෙනස් කරන්න බෑ. ඒකේ ප්‍රසන්න ගතිය හදන්න බෑ. නේද? ඉතින් මං අමාරු වෙනවා. ඇහක් තියෙනවා, රූපයක් තියෙනවා, දෙන්නගේ වැඩ දෙන්නට ඕනේ. රූපයට ඒක මගේ වැඩක් නෙවෙයි. ඒ ගෙනාපු රූපේ මට ඕන හැටියට තියෙන එක නෙවෙයි. ඒ මදිවට මගේ ඇහත් හරියට මේ වෙලාවට මට ඕන හැටියට. මොකද මං ඇහි පෙනීම කියන එක මේක මොකද මම ඉල්ලගත් එකක්ද? මම ඉල්ලලා හදාගත් එකක්ද?
නේද? මම මේකේ අහවල් බ්‍රෑන්ඩ් එකකින් ඕනේ, වොරන්ටි ඕනේ, ගැරන්ටි ඕනේ, එහෙම කියලා කැමරාවක් ගන්නවා වගේ නෑ, ඒව මොකක්වත් බෑ නේද? හම්බෙලා තියෙන ඇහැ තියාගෙන ඉන්නේ. නැත්නම් මේ කර්මකාර ඇහැ බලන්න කරන වැඩේ. හරිද? මං රූප බලන්න කියලා මෙහෙම කරලා බලනකොට ඊයේත් අපි සාකච්ඡා කරා. දැන් ලස්සන දෙයක් තියෙනවා කියලා මෙහෙම කරලා බලනකොට එතන මොනවා හරි ජරා ගොඩක් තිබ්බොත් ඒකත් පේනවද නැද්ද? ඕන වැඩි. නේද? මට කිසිම විදිහකින් එයාලව පාලනයට ගන්න බෑ. ඉතින් මම සැප වේදනා හදාගන්නනේ මගේ ජීවිත බලාපොරොත්තුව. සැප වේදනා හදන්න කියලා බලනකොට දිව වෙනස් වෙලා. දිවට දැනෙන නේද රස රූප වෙනස් වෙලා. ඒ මැදට විඥානයේ එකමත ලගින්නේ නැති වෙලා. ඒ තුනේම එකතු වෙලා තමයි සැප වේදනාවක් හැදෙන්න ඕනේ. නේද? ආන්ගේ සැප වේදනාව આવොත් තමයි සතුට එන්නේ. එහෙනම් මගේ ජීවිතේ සතුට කියන එක අහම්බයක්ද නැද්ද? අහම්බයක්ද නැද්ද? ඇයි දෙයනේ රූප ගෙනල්ලා තියාගන්න හදන ඒව වෙනස් වෙනවා. නේද? දිව වෙනස් වෙනවා. සිත වෙනස් වෙනවා. එන ඒක මහා හම්බයක්. ඊළඟට බලන්න ඔන්න තව බලන්න අපේ සිත වෙනස් වෙනවා කියන එක. ඒ කියන්නේ මේකට මනසෙන් ලැබෙන සංග්‍රහයට දෝමනස්ස වෙන හැටි සමහර ඒවා ඇත්තටම කොහොම හරි කරලා රැක ගන්න කියලා අපි ලොකු උත්සාහයක් ගන්නවා. දැන් ඔන්න අර විදිහට මම කියනකො යාළුවෙක් ඉන්නවා දැක්කොත් මට හරි සතුටක් උපදිනවා. මම කියනවා අද යන් අපේ ගෙදර. ඒ මොකද දකින වාරයක් ගන්න සතුටෙන් ඉන්න මේක යන්නේ. හරි. ඒ කියන්නේ දැන් ඒ රූපය දැක්කාම මට සතුට ඇති වෙන්නේ කාය සම්පස්සවද මනෝ සම්පස්සවද? මනෝ සම්පස්සවයි නේද? මනෝ සම්පස්සජවයි සැප ඇති වෙන්නේ. ඊට පස්සේ මම දැන් එක්කන් ගිහලා දැන් ගෙදර තියාගෙන ඉන්නවා. ඊළඟ දවසේ බලන දෙවෙනි දවසෙත් ඉන්නවා. තුන්වෙනි දවසෙත් යන පාටක් නැහැ. හතරවෙනි දවසෙත් යන පාටක් නැහැ. දැන් කලින් සැප වේදනා ලැබිච්ච මට දැන් මොනවද? ඕන් දෝමනස්ස නේද? ඉතින් බලන්නකො මේ සිද්ධිය මොකද්ද කියලා නේද? ඉතින් අපිට මේවා එකක්වත් තේරුනේ නෑ. මේවා එකක්වත් අපිට ඕන හැට තියෙනව නෙවෙයි. මෙතන මහා ලොකු වැඩපිළිවෙලක් තියෙන්නේ. මේ බලන්න. කවුරු හරි මෙහෙම සෞම්‍යව අපේ ශරීරය ස්පර්ශ කිරීම සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද? සැප වේදනාවක්. හරිද නේද? එහෙනම් ඒක හොඳයි නේද? ඒක හොඳයි. ඒක ඉතින් සැප වේදනාවක්නේ. හැම වෙලෙම එහෙමද? ඇයි නැත්තේ? මේ ස්පර්ශ කලේ අකමැති කෙනෙක් නම් නේද? අකමැති කෙනෙක් නම් එක මොහොතක්වත් සැපයක් උපදින්නේ නැහැ. ඇත්තටම සැපයක් නැද්ද? තියෙනවා. කයට සැප වේදනා තිබුණාට ඊට වැඩි දෝමනස්සයක් මනෝ සම්පස්සව ඇති වෙනවා. හරි? ඒක ප්‍රබල හින්දා අපිට ප්‍රකට වෙන්නේ මොකද්ද? දුක් වේදනාව නේද? කවුරු හරි ඇඟිල්ලෙන් ඇන්නොත් මොන වේදනාවක්ද? දුක් වේදනාවක් කියලා අපි දැන් ඕන් ස්ථිරයි නේද? හොඳයි. කැමති කෙනෙක් නම් ඇන්නේ. කැමති. එහෙනම් සැප වේදනාවක්. ඒ කියන්නේ කැමතිය ඇන්නහම හොඳයි. එහෙමද? එහෙමයි අපිට හිතෙන්නේ. හොඳයි යන්නේ 60 කට්ටකින් නම්. එහෙනම් උන් තේරෙන්න ඕනේ. එහෙනම් මේකේ අර දෝමනස්ස සෝමනස්ස ස්වභාවයන් සහ සැප දුක් කියන ඒ වගේ ප්‍රබල එක තමයි ඉස්මතු වෙන්නේ. ඉතින් ඒව කරේ මන්ද? කොයි වෙලාවෙ සැප වේදනා ඇති වේද කොයි වෙලාවෙ දුක් වේදනා ඇති වේද කියලා මට අයිතියක් නෑ. මට මොකුත් කරන්න බෑ. එහෙනම් මගේ ජීවිතයේ අර්ථය මොකද්ද? මගේ කියලා ගත්ත මේ ඉන්ද්‍රියන් මොන જાති ගෙනල්ලා මගේ ළඟින් තිබ්බත් වෙලාවකට ඒවා හින්දා දුක් වේදනා හදනවා. නේද? මොහොතකට අපේ පින්නත් අය හිතන්න ආදරයෙන් කැමැත්තෙන් දැඩි හැඟීමකින් ගෙනල්ලා ගෙදර තියාගත්ත ජීවි අජීවි වස්තු. හරිද? හැදුවේ නැද්ද දුක් වේදනා? නේද? මට එකක් කියන්න පුළුවන් නම් මෙන්න මේ වස්තුව හින්දා මට එක දිගට සැප වේදනා තිබ්බා කියලා කියන්න පුළුවන් එකක් කියන්න. ජීවි හෝ අජීවි වස්තුවක්. එකක් කියන්න. උත්තර නැහැ. නේද? ඒ මොකද එකක්වත් නැහැ. එකක්වත් එහෙම නැහැ. එහෙනම් මං අනාගතේ සැප විඳින්න කියලා එකතු කරන ඒවා වෙනුනොත් මට දුක් ඇති වෙන්න තියෙන ඉඩ කඩ ගොඩාක් වැඩි. එහෙනම් මොකද්ද මේ ජීවිතයේ අර්ථය? කොහෙද මේ යන්නේ අපි? මොකද්ද මේ කරන්නේ එතකොට? නේද? මට අයිති නම් මේ මොකක් හරි එක දෙයක් හරි. මට අයිති නම් මේ එක දෙයක් හරි. හරිද? මට පුළුවන් වෙන්න ඕනේ නේද?
සැප පවත්ත ගන්න. ඒ ඉතින් අපි කවුද කැමති දුක් විඳින්න? කායික හෝ මානසික දුක් විඳින්න අපි කිසිම කෙනෙක් කැමති නැහැ. කිසිම කෙනෙක් කැමති නැහැ. නමුත් බලහත්කාරයෙන් අවසරයක් නැතුව එපා කියද්දි නේද මේ ටිකෙන්ම අනාත්මය තේරුම් ගන්න පුළුවන්. යමක් දුකයි නම් එය අනාත්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි. හරි? එක මාත්‍රයක් මේක තේරුම් ගන්න ලොකු අවබෝධයක් ඇති කර ගන්න පුළුවන්. මගේ කායික හෝ මානසිකව මගේ ජීවිතයේ ඇතිවන්නා වූ දුක් වේදනා මට බලහත්කාරයෙන් ඇති වෙනවද නැද්ද? නේද? මේ පුංචි සතෙක්වත් අඩුම ගානේ කායික හෝ මානසික දුක් වේදනාවක් ඇති වෙනවට කැමතිද? එහෙනම් ඒක බලහත්කාරකමක්ද නැද්ද? මම හැම වෙලේම හදන්නේ දුක් වේදනාවක් නැති කරගන්න. නමුත් මේක රැඳෙනවා. නැවත හට ගන්නවා. නැවත හට ගන්නවා. කායික වේදනත් එහෙමයි, මානසික වේදනත් එහෙමයි. ඒක මහා බලවන්ත ප්‍රබල මේ බලහත්කාරකමක්. මහා අවනඩුවක් ඒක. මගේ කියලා ගත්ත මේ ශරීරය මට ඇත්ති තරම් දුක් දෙනවා. පොඩ්ඩ එහෙම වෙනොත් ඉවරයි. ආය හොඳට ප්‍රකටයි හරියට බලන කෙනෙකුට. මේ උදේව නැගිටින එක සැපද දන්නේ නැහැ. තේ හදන එක සැපද දන්නේ නැහැ. මූණ හොදන එක සැපද දන්නේ නැහැ. මූණ හොදන එක සැපද? සීතලේ. උයන එක සැපද දන්නේ නැහැ. නේද? කන එක ඒක සැපයි. ඒක සැපයි. කාලා අත හොදන එක පවා දුකක්. නේද? ජීවිතයේ උදේ ඉඳන් හැන්ද වෙනකම් බලාගෙන ගියොත් මේ උපකරණයේ සැප වේදනා ඇති වෙන වාර ගන්න සහ දුක් වේදනා ඇති වෙන වාර ගන්න. නේද? වෙලාවකට මම යනවා මං කැමති කෙනෙක් දකින්න ඕනේ සැප වේදනා හදාගන්න මේ බෙර ගෙඩියේ. නේද? දැක්ක ගමන් සැප හැදෙනවා කියලා දන්නවා. නේද? මම බෙර ගෙඩිය කිව්වේයි. බෙරේ හැටි තමයි නේද? හැමට පාරක් වැදුනොත් සද්දයක් හැදෙනවා. නේද? ඒ වගේ මේකේ සැප වේදනා දුක ඇහැට රූප ගැටෙනකොට කනට ශබ්ද ගණත් එක්ක ගැටෙනකොට නේද? විඥාන උපදිනවා. ඒ තුන එකතු වෙලා සැප හෝ දුක් වේදනා හැදෙනවා. ඉතින් ඒකයි මම මේකට බෙර ගෙඩිය කිව්වේ. හරිද? ඒතර මේ බෙර ගෙඩිය අරන් මම හැම වෙලේම සැප වේදනා හදා ගන්න දුවනවා. ඉතින් දැන් දුවලා ගිහිල්ලා ඉවර වෙලා දැන් ඉතින් ඔන්න කැමති කෙනෙක්ව දැක්කා. නේද? ඉතින් දැන් යන්නේ පැයක් ඉන්නවා මම කැමති කෙනා ළඟට වෙලා කියලා. වෙලාවකට ගිහිල්ලා විනාඩි 5ක් යනකොට මොකද වෙන්නේ? නේද? අර මනුස්සයත් එක්ක රණ්ඩුවක් කරලා ගන්නවා මේ. නේද? ගිය ගම එතන ඉඳන් ඉන්නේ වෙලාවකට මම දැකලා තිනවා අඬ ඉන්නේ. මොකද අපි දන්නේ නැතුව මේ ශරීරේ හිතේ දුක් වේදනා හට ගන්නවා. උදේ ඉඳන් නිදා ගන්න මොහොත දක්වා කෙනෙක් අපි දුක් ගැන්න කියලා මොකක් හරි උපකරණයක් භාවිතා කරගෙන සැප වේදනා මෙච්චරක් හැදුනා, උපරිම සැප වේදනා මෙච්චරක් හැදුනා, දුක් වේදනා මෙච්චරක් හැදුනා කියලා මැනගන්න පුළුවන් මොකක් හරි උපකරණයක් හදලා මැනලා ගාන ලිව්වා. කොහොමද ඒක දන්නේ? වැඩිපුර මොනවද? වැඩිපුර දුක් වේදනා. හරිද? මාත්‍රීය සැප වේදනා තියෙන්නේ. ඉතින් එන්නේ මාත්‍රීය සැප වේදනා විඳින්න අනන්ත දුක් විඳින අපි මේ දුක් වේදනා නවත්ත ගන්න බෑ. මේ ශරීරය විනිවිද ශරීරය හිර කරගෙන, තද කරගෙන, යට කරගෙන, මෙල්ල කරගෙන අපිව හරියට නිකන් අර පොඩි කාලේ නේද අර එන්නත් කරන්න එන්නේ නේද? ස්පිතාලට ගිහිල්ලා ඉන්නකොට අපෝ එපා කියද්දි විදිනවා නේද? කොච්චර කෑ ගැවුවත් අරින බලෙන් අල්ලලා දෙන්නේ තුන් දෙනෙක් හරි අල්ලලා විදිනවා වගේ අපි එපා කියද්දි මේ ස්වභාව ධර්මයෙන් අපිට විදිනවද නැද්ද? විදිනවා නේද? ඇහැට විදිනවා, කනට විදිනවා, නාහයට විදිනවා, දිවට විදිනවා, ශරීරයට විදිනවා. හැම වෙලේම නිබඳව නිරතුරුව එපා කියන දුක් වේදනා ඇති වෙනවා. මට ඒව නවත්තන්න බෑ. එහෙනම් ආත්මද මට ඕන හැටියටද මේ ශරීරයේ කිසිදු අංගයක් මට ඕන හැටියටද වැඩ කරන්නේ නෑ නේද? ඒක මට ඕන හැටියට සැප වේදනා හැදෙන්න බෑ. ඇත්තටම කියනවා නම් සැප වේදනා කියන එක අහම්බයක්, එක සංකීර්ණ වැඩපිළිවෙලක්. නේද? එකම වස්තු වර්ගයක් අපි එකතු කරගෙන තියාගෙන හිටියට මං කියවනේ මී අඹ ගොඩාක් තියාගෙන ඉන්නවා සැප වේදනා හදා ගන්න කියලා. අනුන්ගේ මී අඹත් ගෙනල්ලා බලෙන් ගෙනල්ලා දැන් තියාගෙන මම එක දිගට දිව උඩ වක් කරන්නම්කෝ කියලා. නේද? වක් කරගෙන යනකොට මොකද වෙන්නේ? ටිකක් වෙලා යද්දි මට තේරෙන්නේ නැහැ මේ සැප වේදනාව අයින් උනේ කොහොමද කියලා. දිවක් තියෙනවා, අඹක් තියෙනවා, හිතක් තියෙනවා. ඒත් මෙන්න ඒක දුක් වේදනාවක් වෙලා. එහෙනම් මේ ලෝකෙ මම මොනවද බලාපොරොත්තු වෙන්නේ? මොකද්ද මේ ගමනේ තේරුම?
මොනවයින්ද මම මේ ප්‍රශ්නේ විසඳගන්නේ? ඉස්සරහා ලොකු හිස් බවක් නේද? ඉදිරිය ලොකු හිස් බවක් දැනෙනවා. මේ විදිහට මෙනෙහි කරනකොට ආයතන 12 තියෙන අනාත්ම ස්වභාවය මෙනෙහි කරනකොට වේදනාවෙහි තියෙන අනාත්මය දැනෙනකොට හරි වේදනාවේ තියෙන විඥානය කියන එක බලන්න අපි අපේ ජීවිතය කියලා වෙලාවකට ගන්න විඥානය. මොකද ලෝකේ දැනෙන්නේ විඥාණයටනේ. ඇහැට පේන හින්දා, කනට ඇහෙන හින්දා, නාහයට ආග්‍රහණය දැනෙනවා, දිවට රස දැනෙනවා, ශරීරයට පහස දැනෙනවා, මනසට ආදරය ආදී අරමුණු දැනෙනවා. නේද? ආන්ගේ දැනීම මාත්‍රේ විතරක් විඥානය. යා මොකුත් දන්නේ දැනෙනවා විතරයි. හරිද? දැන් මේ මල් පොකුර දකිනකොට මල් පොකුර කියන අදහස එන්නේ මනසෙන්. මේ දම්පාට දැක දම්පාට කියන අදහස එන්නේ මනසෙන්. මේකේ මේ සෞම්‍ය පාට හින්දා වර්ණ රූපේ හින්දා ඇතිවෙන්නා වූ යම්කිසි සතුටක් තියෙනවා නම් ඒක තමයි නේද? ඒක තමයි විඥානය. විඥානය මොකක්ද දන්නේ? දැනීම විතරයි. ඒකේ ඒ ස්පර්ශයෙන් හින්දා තමයි චක්කු සම්පස්සජ සැප වේදනා ඇති වෙන්නේ. ඒ තුනේම එකතුවෙන්. නමුත් මේකින්ද මේ අහවල් මල් ජාතිය කියලා ඒ දැනීමෙන් ඇති වෙන සැපේ ඇති වෙන්නේ මනෝ සම්පස්සජයයි. හරිද? අරකට කියනවා පටිඝ සංස්පර්ශය කියලා. මනසින් ඇති වෙන එකට කියනවා අදිවචන සංස්පර්ශය කියලා. හරිද? ඉතින් අපි මෙවුව මොකවත් දන්නවද? මේ ඔහෙ ඉන්නවා. නේ? නමුත් ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මගේ අනාගත ජීවිතය අහම්බයෙන් සතුට උපදින ජීවිතයක් මිසක්කා නේද? අහම්බයෙන් උපදින ජීවිතයක්. මම මේ ලැබිලා තියෙන පංච උපාදානස්කන්ධීය සැපයන් වලින් පිළිසරණක් හොයාගෙන ඉදිරියට යමින් ඉන්නවද නැද්ද? කට්ටිය කියනවා අන්තිම කාලේ සලකන්න ඉතින් දරුවෝ හදාලා තියාගන්න ඕනේ. ලොකු පෙන්ෂන් එකක් ඕනේ. අහවල් දේවල් ඕනේ. ඔය ඔක්කොම බලාපොරොත්තු මොකද්ද? අන්තිම කාලේ සැපෙන් ඉන්න. මේ හොයාගෙන යන්නකෝ 80 85 90 කට්ටියකින් අහලා බලන්නකෝ දැන් කොහමද? සැපෙන්ද? හොඳ ටිකක් අහගත්ත හැකි සැප තමයි කියලා නේද? ඒ මොකද ඒ වාගෙන් සැප ලැබීම ස්ථිර නැහැ. අනාගත සැපය ලබන්න නම් මේ කයෙන් සහ සිතෙන් අත මිදීමේ වැඩ පිළිවෙලට යන්න ඕනේ. හරිද? ඒ සඳහායි පිළිවෙත් මාර්ගය. මොකද මේක ස්ථිර සැපයක් තියෙනකනේ හැම වෙලේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන චෝදනාවක් තමයි දුක ගැන කතා කරනවා කියලා. ඔව් පැහැදිලිවම දුක ගැන කතා කරනවා. ඇයි ඒක ඇත්තක් හින්දා. නේද? දුක ගැන කතා කරන්න වෙන මොකටවත් නෙවෙයි දුකෙන් අත මිදලා සැපය ලබා ගැනීම සඳහායි. ඉතින් ඒකින්ද අන්න ඔය தත්ත්වය දැනුණාම අපේ පින්නත්නි අපි ඇත්ත නේනම් මං කාටද කියන්නේ? මම මගේ ඇහැට කියන්නද? මං අසරණයි මට අනේ මට සතුටෙන් ඉන්න ඕනේ ඇහැ. ඔයා මට සැප වේදනා විතරක් ඇති කරවන්න අනේ කියලා ඒලා කියන්නද? නේද? එයාගෙන් පිළිසරණක් ගන්න පුළුවන්ද? මම මගේ කනට කියන්නද? ඔයා ප්‍රිය ශබ්ද විතරක් අස්සවන්න අයියෝ ඔයා මහා ප්‍රසන්න ශබ්ද අස්සවන්න එපා මට මගේ කනනේ මගේ හොඳ කනනේ කියලා කිව්වට හරියනවද? නෑ. මගේ නාසයනේ මගේ දිවනේ නේද? මගේ ශරීරයනේ ඔයානේ කරදර කරන්න එපා මට සැප වේදනා විතරක් තියන්න ඇස් රිද්දවන්න එපා කන් රිද්දවන්න එපා කකුල් රිද්දවන්න එපා කොන් දෙකක් උන් හදන්න එපා කකුල් කැක්කුම් හදන්න එපා බඩේ කැක්කුම් හදන්න එපා කියවට හරියයිද? දෙන්න තියෙන දෙතිස් වද ටික මේ ශරීරය දෙනවා නේද? දැඩි දඬුවම් දෙන්නේ අනිත් එක. නේද? බඩගිනි කිව්වහම දුන්නේ නැත්තම් දැඩි දඬුවම්. ආය කිසි කතාවක් නැහැ. නේද? කකුල නමාගෙන ඉන්නකොට රිදුනොත් නමාගෙනම හිටියොත් දැඩි දඬුවම්. නේද? එහෙම නේද? දැඩි දඬුවම් මොකද? රිද්දවනවා, දවවනවා. ඉතින් දිගාර පිළිසිඳගෙන යන්තම් ශරීරය හැදිච්ච දවසේ ඉඳන් දඟලනවා. තාමත් නේද? අස්සයෝ දඟලනවා, අලිත් දඟලනවා, මෙහෙම නේද? අපිත් දඟලනවා. ඔක්කොම දඟලන්න වෙලා තියෙන්නේ. නැතුව ඉන්න බෑ. නේද? එහෙනම් මේ ශරීරයේ හින්දා මහා දුකක් විඳින්නේ. එහෙනම් මේ සංස්කාර විශේෂෙහි තියෙන අනාත්ම ලක්ෂණය තේරෙනවද? ආන් ඒක නිබඳව නිරතුරුව දැනුනොත් ආය මට මේ ලෝකේ මේ විකාර ගතියෙන් මට කිසිමම පිළිසරණක් නැහැ. සරණක් නැහැ. නේද? මං කොච්චර සැප වේදනා හදලා තියාගන්න හැදුවත් තියාගන්න මේ ලෝකෙම මිනිස්සු සැප වේදනා මාත්‍රයට වහල් වෙලා මොන දිවිල්ලක් දුවනවද කියලා බලන්න. නේද? කෙලින්ම කතා කරමු රාගය ගැන. නේද? රාගයකින් මාත්‍රීය සැප වේදනාවක් ලබා ගැනීම බලාපොරොත්තුෙන් මොනතරම් පාප ක්‍රියා මොනතරම්
අන් අය මැරීම්, ගැසීම් නේද? පීඩාවටපත් කිරීම, වංචා කිරීම, පරුස වචන කීම්, ඒ විතරක් නෙවෙයි අධික ඇතුළාන්ත ගිනි පත්තු වෙලා ඒ ගිනි හින්දා ඒවා නිවා ගන්න දන්නේ නැතුව හිස් ලූලු වතේ පිස්සු හැදුනා වගේ දුවන නේද? සියලු යහපත් දේවල් අයින් කරලා දාලා කටයුතු කරන ස්වභාවයක් තියෙනවද නැද්ද? මේ සැප වේදනා මාත්‍රය කොච්චර දරුණු විදිහට අපේ හිත සැප වේදනාවට ඇදලා දානවද කියලා මොහොතකට බලන්න. ඒක මගේ වසඟේ නෑ. ඉතින් ඒ වගේ තත්ත්වයක් යටතේ මම මොනවද අනාගතේ බලාපොරොත්තු වෙන්නේ? මේ ඔක්කොගෙම අත මිදෙන්න ඕනේ. මේ ඔක්කොගෙම අත මිදලා නිරාමිස සැපය, මේ පංච උපාදානස්කන්ධයේ තියෙන මේ වෙනස් වීමයි මේ සැපයට හේතුව. නිර්වාණ සාන්තිය ඒක නෑ නේද? නොවෙනත් සැපයක් විඳින්න නම් පංච උපාදානස්කන්ධයේ මේ විකාර විප්‍රකාර ස්වභාවයේ තියෙන මේ උපාදානස්කන්ධයෙන් මගේ හිත ගලවා ගන්න නම් උපාදානස්කන්ධය කෙරෙහි කලකිරෙන්න ඕනේ. අනාත්ම ලක්ෂණය තේරුම් ගන්න කෙනෙකුට අනාගතේ බලාපොරොත්තු වෙන්න පංච උපාදානස්කන්ධයෙන් යමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඔය ටික හොඳට තේරුම් ගන්නකොට යමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මම මොකද කරන්නේ? මගේ ඇහැ ගැන විශ්වාසය තියන්න බෑ. එහා පැත්තේ රූපය ගැන විශ්වාසය තියන්න බෑ. කන ගැන විශ්වාසය තියන්න බෑ. ශබ්දය ගැන විශ්වාසය තියන්න බෑ. ඒක කොහොම වෙයිද මන් දන්නේ නෑ. නේද? එයාලා මං කියන විදිහට කොහොමවත් කටයුතු කරන්නේ නෑ. මං ආදරය කරන අය ඉන්නවා. එයාලා ගැන මට විශ්වාසයක් තියෙනවා කිව්වට. හරිද? එයා මොකද? අනේ එයා හරිය අසරණ කෙනෙක්. ඇයි? එයාටත් එයාගේ හිතවත්, එයාගේ කයවත් එයාට ඕන හැටියට තියෙන්නේ නෑ. ඒකත් හුලඟ යන එකක්. නේද? එතකොට මං ආදරය කරන වැරදිලා ආදරය කරන බැඳීම් තියාගෙන පිළිසරණක් වෙයි කියලා ඉන්න අය ඉන්නවා. ඒ අය හරි අසරණයි. මාත් අසරණයි. ඇයි? ඒ අයටත් ඒ අයගේ රූපේවක්වත්, ඒ අයගේ හිතවත්වත්, ඒ අයගේ එක ඉන්ද්‍රියක්වත් එයාලට ඕන හැටියට තියන්න බෑ. ඒක කොයි වෙලාවෙ වෙනස් වෙයිද කියලා එයාවත් දන්නේ නැහැ. එයාටවත් පාලනය කරන්න බැරි දෙයක් මට ඕන හැටියට පුළුවන්ද? එහෙනම් මේ ලෝකෙම හුලඟ යනවා වාගේ එක හැඟීමකට එන්න පුළුවන් පින්නත් නේ. ඒකත් එක්ක ඇති වෙන්නේ නිබ්බිදාවක්. ඒ කියන්නේ කලකිරීමක්. ආන්ගේ කලකිරීමමයි සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ. හරිද? මේ දුක්මයි ඇති වෙන්නේ මේ අනාත්ම ස්වභාවයේ තියෙන සංස්කාරය වැළඳ ගැනීමෙන් දුක්මයි ඇති වෙන්නේ. ආන්ගේ දුකෙහි කලකිරීම ඒ සමග්ගෝ විසුද්ධිය. හරිද? විසුද්ධියට තියෙන එකම ඒකායන මාර්ගය මෙන්න මේ කලකිරීමමයි. ඉතින් ඒකින්ද නැවත ඉන්ද්‍රියන් අරගෙන මෙනෙහි කරන්න ඕනේ. හරිද? මම හැමදාම කියන දෙයක් තියෙනවා. හරිද? ඒක හොඳට හිතේ තියාගන්න ඕනේ. දුක් විඳින එක නැති කරගන්න පුළුවන්. හරිද? හැමදාම දුක් විඳින්න ඕනේ නැහැ. දුක් ඇති වෙන්නේ කොහෙද? සිතේ. එහෙනම් බෙහෙත් කරන්න ඕන කොහෙටද? සිතට. නේද? මේක අපි හැමදාම වරද්ද ගන්නවා. මැරිලා කවුරු හරි. දැන් තුවාලයක් හැදිලා කියන්නකො. තුවාලයක් හැදිලා නම් කාට හරි රිදෙනවා. බෙහෙත් කරන්නේ කොහෙටද? රිදෙන තැනට තුවාලෙට. මැරිලා කවුරු හරි. දැන් මලමිනිය ළඟටලා කවුරු හරි අඬනවා. දැන් රිදෙන්නේ කොහෙද? සිත. බෙහෙත් කරන්න ඕන කොහෙටද? සිතට. අඬන්නේ කොහොමද ඒ වුණාට? මලමිනිය වෙනස් කරන්න අඬන්නේ. දැකලා තියෙනවද? අනේ ඇස්සරින්ද, අනේ කතා කරන්න, අනේ නැගිටින්න කියලා අඬනවා. මලමිනිය වෙනස් කරන්න අඬන්නේ. හරි විදියට නම් බෞද්ධය අඬන්න ඕන කොහොමද? මගේ හිත රිදෙනවා, ඉන්න බෑ කැක්කුමයි නේද? මේ හිත වෙනස් කරගන්න කවුරුත් නැද්ද? මෙතනයි රිදෙන්නේ. රිදෙන තැන වෙනස් කරන්න කවුරුත් නැද්ද? මේක නවත්ත ගන්න කවුරුත් නැද්ද කියලා අඬන්න ඕන. දැන් තුවාලයක් වෙච්ච කෙනා අඬන්නේ කොහොමද? තුවාලෙ රිදෙනවා, මේකට මොකුත් කරන්න බැයිද? හිර වැටෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහන්න බැයිද කියලා තමයි කෑ ගහන්නේ. හිත රිදෙන කෙනා අඬන්නේ කොහොමද? මලමිනිය වෙනස් කරන්න අඬනවා. වෙනස් කරන්න බැරි එකක් වෙනස් කරන්න. පිස්සුද නැද්ද? හොඳටම පිස්සු නේද? ඒක මේ ලෝකය තේරුම් ගන්න නැතුව අපි මහා විනාශ හැම වෙලේම ඒ විනාශය ඇති කරගන්න නැතුව අපි මොකද කරන්න ඕනේ? අපේ පැත්තටයි හැරෙන්න ඕනේ. නේද? අපේ පැත්තට හැරිලා මේ බලන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දිය යුතු සියලු අවවාදය අපිට ලබා දීලා තියෙනවා කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. අපේ හිතේ චින්තන විපර්යාසයක්, චින්තනය වෙනස් කර ගැනීමක් නේද? අනාත්ම සංඥාව උපදවා ගැනීමෙන් අපිට මේ ජීවිතය ගැන තියෙන බලාපොරොත්තු නැති වෙනවා. ඒ බලාපොරොත්තු තියන්න දෙයක් නැහැ. බලාපොරොත්තු තිය වෙන්නේ නැහැ. බලාපොරොත්තු තිය වෙන්නේ නැහැ. බලාපොරොත්තු ඇති වෙන්නේ නැත්නම් බලාපොරොත්තු
කැඩෙන්න බලාපොරොත්තු නැහැ. කැඩෙන්න බලාපොරොත්තු නැත්තම් දුක් උපදින්නේ නැහැ. හරිද? බලාපොරොත්තුව කියන එක මේ බලන්න මම මේ දැන් කියනවා තමුන්ගේ ප්‍රිය අය ඔක්කොම අද හැන්දෑ වෙනකොට ඉවර වෙන්න පුළුවන් කිව්වොත්. හරිද? මේ අය ඔව් හාමුදුරනේ පුළුවන් ඔබ වහන්සේ කියන එක ඇත්තයි කියලා කියනවා. නේද? කිව්වට ඇතුළෙන්ම හැඟීමක් බලාපොරොත්තුවක් තියනවද නැද්ද හිතද? නෑ ඒක වෙන්නේ නෑ කියලා. සංස්කාරය පිළිබඳව බලාපොරොත්තුවක් තියෙනවා. විදර්ශනා වඩනකොට ඔන්න ඒ බලාපොරොත්තු අවුරුදු 10කට තිබ්බනම් ඉස්සෙල්ලාම 5ක් වෙනවා. 4ක් වෙනවා. 3ක් වෙනවා. හැමෝම වෙලා ඊළඟ ෂණය ගැනවත් බලාපොරොත්තුවක් නැති වෙනවා. හරිද? ඒක ඔන්න ඔය හැඟීමටයි කියන්න පුළුවන් ඕන කෙනෙකුට. ඔව් තව අද හැන්දෑ වෙනකොට හෙට වෙනකොට ඔක්කොම නැති වෙන්න පුළුවන් කියලා අපි ඕන තරම් කියනවා. අනිත්‍යයි නිතින් නේද? ඔහොම තමයි කියන්නේ. අනිත්‍යයි නෙවුවා ඔහොම තමයි කියන්නේ. ඒකට ඇතුලෙන් හොර ගතිය තියෙනවා. මොකද්ද තියෙන හොර ගතිය? නේද? ඇතුලෙන් අපේ හිත කියනවා නෑ එහෙම වෙන්නේ නෑ එහෙම වෙන්නේ නෑ. අන්න ඒ තමයි සංස්කාර පිළිබඳ මගේ ළඟ තියෙන මට සැප වේදනා හදලා දෙන දේවල් තව තියාගන්න පුළුවන් කියලා මොහොතකට හරි තියාගන්න පුළුවන් කියලා බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට මගේ අනාත්ම සංඥාව වර්ධනය කිරීම කොච්චර වෙන්න ඕනද? ඊළඟ ෂණය ගැන වචනෙන් කීමක් නෙවෙයි බලාපොරොත්තුවක් ඇති නොවන තත්ත්වයට. හරි හුළඟේ යන කොළ ගැන බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. අවුව ගැන බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. වැස්ස ගැන බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. දේ දුන්න ගැන බලාපොරොත්තුවක් තියන්න පුළුවන්. බෑ. ඒ වගේ ස්වභාවයකින් ජීවත් වෙන්න. ඉතින් ඒක කොච්චර වටිනවද කියලා තේරෙනවද? කවුද නිදහස් වෙලා තින්නේ එහෙමනම්? තමන් හරි නිදහස් ජීවිතයක් ගත කරන්නේ. හරි. එන්න එවැනි චින්තනයක් එක්ක ජීවත් වෙනකොට කොච්චර පහසුවක්ද කියලා බලන්න අපි හෙට දවසේ ධර්ම දේශනාවේදී අන්න ඒ සුන්දර ජීවිතය ගැන පොඩ්ඩක් කතා කරමු. වෙන මොකටවත් නෙවෙයි. නේද? කොච්චර සහනකින්ද ජීවත් වෙන්නේ එවැනි සංඥාවක් උපදවා ගත්තොත් කියලා. ඒක සුන්දර ජීවිතයක් නේද? සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ නේද? මේ මහා සංඝ රත්නය සුපටිපන්නෝ නේද? සුන්දර මග යන්න. මේක සුන්දර මාර්ගයක්. ඉතින් ඒකින්ද අපි එවැනි උතුම් තත්වයකටපත් වෙන්න තමනුත් ඒ ධර්මයේ ශ්‍රවණය කරලා අන් අයටත් ඒ ධර්ම දාණය ලබා දෙන්න මේ අත්ෝ තමන්ගේ බාහුවලය යොදලා හරි අම්බ කරගත්ත ධනෙ වේ පහදම් කරලා ලොකු උපකාරයක් සිද්ධ කරා. ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිද්ධ කරා. ඉතින් ඒකින්ද ඒ ධර්ම දානමය පුණ්‍ය කර්මයෙන් ජනිතුනා වූ සියලු පුණ්‍ය ශක්තිය මේ හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.